ඒතර මම ඔයාලට කියලා දෙන්න ඇති පළවෙනි කොටසෙන් අපේ ව්‍යාපාරික විත්ත බලපෑම. ඒ කියන්නේ විත්ත බලපෑම කියලා අදහස් කරන්නේ යම් දෙයක් හර වේද ඒ දී පෙරලා බැර වේ. ඒ දී පෙරලා බැර වේ. අපි ඔන්නක අපි ඉදා සාකච්ඡාවකට ලක් කරා. හර වේද හර වූ දේ බැරයි. හර වේද හර වූ දේ බැර වේ. කියලා සාකච්ඡා කළා. මට ගැටලුවක් නැහැ. එතකොට ඇත්තටම මම ඔයාලට කියලා දුන්නා. ඇත්තටම මම ඔයාලට කියලා දුන්නා. සත්‍ය සිදුවීම. මොකක්ද? හිතන්න මුදල් පැත්තෙන් හැම දෙයක්ම මුදල් පැත්තෙන්. මගේ මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. මුදල් කියලා කියන්නේ අපේ වත්කම. මුදල් ප්‍රමාණය වැඩි වෙනවා නම් මං කියනවා මුදල් වැඩි වෙන්නේ හර පැත්තෙන් කියලා. ඔන්න එකම තර්කය මම දැන් ඔයාට තේරුම් කරනවා. ඒ ගිණුම් මම පහක් ගත්තා. මතක ඇති? මම ඔයාලට කියලා දුන්නා මේ අදාළකට ගිණුම් වර්ග පහ. මම ඒක කිව්වා ගිණුම් වර්ග කියලා. ගිණුම් වර්ග පහ මම ඔයාලට කිව්වා. එකක් කිව්වා වත්කම් කියලා. මේ මතක ඇති මම තව එකක් කිව්වා වගකීම්. තව එකක් කිව්වා හිමිකම් කියලා. හිමිකම් කියලා මම කිව්වා. මතකයි නේද? වත්කම් කිව්වා, වගකීම් කියලා කිව්වා, හිමිකම් කියලා කිව්වා. ඊළඟට අංගවාඩිකව තව ගිණුම් වර්ග දෙකක්. එයාලා ආදාය සහ වියදම්. මේ වත්කම් කියන එක එක වෙලාවකට වැඩි වෙනවා, තව වෙලාවකට මු අඩු වෙනවා. වගකීම් කියන එක තව වෙලාවකට වැඩි වෙනවා, තව වෙලාවකට අඩු වෙනවා. හිමිකමුත් එහෙමයි. ඕනම දෙයක් එහෙමයි. ඕනම දෙයක් එහෙමයි. ඕනම දෙයක් වැඩි වෙනවා සහ අඩු වෙනවා. ඕනම දෙයක් වැඩි වෙනවා අඩු වෙනවා. ඕනම දෙයක් වැඩි වෙනවා අඩු වෙනවා. ඔයාලට මතකද අපි සමීකරණ පාඩමේදී ඉගෙන ගත්තා. වත්කම් වැඩි වේ නම් ධනයි, වත්කම් අඩු වේ නම් ඍණයි. අන්න වත්කම් වැඩි වේ නම් ධනයි, අඩු වේ නම් ඍණයි කියනවා. අඩු වේ නම් ඍණයි කියනවා. වගකීම්වත් එච්චරයි. වැඩි වේ නම් ධනයි, අඩු වේ නම් ඍණයි කියනවා. වැඩි වේ නම් ධනයි, අඩු වේ නම් ඍණයි කියලා මම කිව්වා. වැඩි වේ නම් ධනයි, අඩු වේ නම් ඍණයි කියලා මම කිව්වා. ඔන්න. ඊට පස්සේ අපිට තියෙනවා නිර්මාණය කරන්න මේ එක ගිණුමට අදාළව එක ගිණුමට අදාළ ගිණුම් අපි ඒක නම් කරනවා තී ගිණුමක් කියලා. අපේ තියෙන ගිණුම් ටික යම් වෙලාවකට වැඩි වෙනවා, යම් වෙලාවකට අඩු වෙනවා කියලා කිව්වා. හරි. ඊට පස්සේ මම කියනවා මේ සමස්ත ගිණුම් ටික ඔක්කොම ගිණුම් තී ගිණුමක් නොව තී ගිණුමක් තුල වාර්තා කරන්න ඕන. ඒ කියන්නේ මොකක්ද? තී ගිණුම තුල ගිණුම නියෝජනය වෙනවා.
මේ පැත්ත හර පැත්ත මේ පැත්ත බැල පැත්ත කියලා. ඔයා දන්නවද? ඔය වගේ තීගිනුම තුල මේ පැත්තෙන් නියෝජනය වෙනවා හර කියලා. මේ පැත්තෙන් නියෝජනය වෙනවා බැල කියලා. දන්නවද? දැනගන්න. මේ පැත්ත හරයි මේ පැත්ත බැලයි. ඕනම තීගිනුමක මේ පැත්ත හරයි මේ පැත්ත බැලයි. වම් පැත්ත හරයි දකුණු පැත්ත බැලයි. වම් පැත්ත හරයි දකුණු පැත්ත බැලයි. ඔන්න තියා. හරි. ඊළඟ ඊළඟට මෙන්න අපේ ව්‍යාපාරේ වත්කම් වැඩි වෙනවා. වත්කම් වැඩි වෙන්නේ මොන වගේ අවස්ථාවක්ද? හිතන්න. අන්න මම දැන් ගන්නවා ඒ අවස්ථාව වලට පැහැදිලි කරන්න විවිධ වර්ගයේ උදාහරණ. හොඳට අහගන්න. හොඳේ. අයිතිකරු රුපියල් 5000ක් යෙදුවා. අයිතිකරු රුපියල් 5000ක් යෙදුවා. අයිතිකරු රුපියල් 5000ක් යෙදුවොත් මොකක්ද වෙන්නේ? අයිතිකරු රුපියල් 5000ක් යෙදුවොත් මොකක්ද වෙන්නේ? මුදල් වැඩි වෙයි. ප්‍රාර්ථනය වැඩි වෙයි. මුදල් වැඩි වෙනවා සහ ප්‍රාර්ථනය වැඩි වෙනවා. මුදල් කියන්නේ වත්කමක් නිසා වත්කම් වැඩි වෙන්නේ අපි කියලා ඉගෙන ගන්නවා හර. අඩු වෙන්නේ බැල. හරිද? වත්කමක් වැඩි වෙන්නේ හර පැත්තෙන්. අඩු වෙන්නේ බැල පැත්තෙන් කියලා අපි ඉගෙන ගන්නවා. හරිද? වත්කමක් වැඩි වෙන්නේ හරෙන් අඩු වෙන්නේ බැලෙන් කියලා ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඒ තර්කයට අනුව මෙතන මුදල් නැමැති වත්කම වැඩි වෙලා නේද? මෙතන මුදල් නැමැති වත්කම වැඩි වෙලා නේද? ඔව් මුදල් නැමැති වත්කම වැඩි වෙලා. එහෙනම් මුදල් වැඩි වීම හර මුදල් වැඩි වීම හරනම් හර වූ දේ බැරයි. මූ හරනම් මෙතන බැරයි. එහෙනම් මෙතනට බැර කරන්න. අන්න දැක්කද? මුදල් වැඩි වීම හර වුණා. එතකොට වත්කම් ඕන වෙලාවක වැඩි වෙන්නේ හර පැත්තෙන්. සහ ප්‍රාර්ථනය එනම් වැඩි වෙන්නේ බැල පැත්තෙන්. අයිතිකරු අමතර ප්‍රාර්ථනය දානකොට ප්‍රාර්ථනය වැඩි වෙන්නේ බැල පැත්තෙන්. අන් හැම අවස්ථාවකම ප්‍රාර්ථනය දැම්මොත් වැඩි වෙන්නේ බැල පැත්තෙන් තමයි. වෙන පැත්තකින් බැල වෙන්නේ ඈ. ඔයාට දැන් තේරුම් ගන්න පුළුවන් ප්‍රාර්ථනය කියන්නේ මෙන්න මේ හිමිකම් කිනුකට නේද? වත්කම වැඩි වුණා හරෙන් ප්‍රාර්ථනය කියන හිමිකම වැඩි වුණා බැරි. එහෙනම් හිමිකම් වැඩි වීම බැර අඩු වීම හරයි. වැඩි වෙන්නේ බැර පැත්තෙන් නම් අඩු වෙන්නේ හර පැත්තෙන්. හරි? වැඩි වෙන්නේ බැර පැත්තෙන් නම් අඩු වෙන්නේ හර පැත්තෙන්.
වැඩි වෙන්නේ පැත්තෙන් නම් අඩු වෙන්නේ අර පැත්තෙන්. හරි? ඊළඟ මම ඒ උදාහරණයකට ගත්තා. එක කලින් පුරුදු දෙන්න. තව එකක් ගන්න. අංක 2 number 2 රුපියල් 5000ක බහඬ ණයට ගැනීම. රුපියල් 5000ක බහඬ ණයට ගැනීම. රුපියල් 5000ක බහඬ ණයට ගත්තොත් මොකක්ද වෙන්නේ? ඔයාගේ අම්මා කඩේට ගිහලා 5000ක බඩු ණයට ගේනවා. ඔයාගේ අම්මා කඩේට ගිහලා 5000ක බඩු ණයට ගේනවා. ඔයාගේ අම්මා කඩේට ගිහලා 5000ක බඩු ණයට ගේනකොට ගෙදර තියෙන බඩු මුට්ටු මොකද වෙන්නේ? ගෙදර තියෙන බඩු මුට්ටු ටික වැඩි වෙනවා. 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 ගෙදර තියෙන බඩු මුට්ටු ටික වැඩි වෙනවා නම් වැඩි වෙන්නේ බඩු මුට්ටු නම් ඔයාලට මතකයි ඇති මම බඩු මුට්ටු තොගය නම් කරා වක්කමක් කියලා. තොගය වක්කමයි. එහෙනම් ණයට ගත්තොත් වැඩි වෙන්නේ වක්කම්. ණයට ගත්තොත් වැඩි වෙන්නේ වක්කම්. නේද? ණයට ගත්තොත් වැඩි වෙන්නේ වක්කම්. ණයට ගත්තොත් වැඩි වෙන්නේ වක්කම් වෙයි. ණයට ගත්තොත් වැඩි වෙන්නේ වක්කම් වෙයි. ණයට ගත්තොත් වැඩි වෙන්නේ වක්කම් වෙයි. එහෙනම් වක්කම් නම් වැඩි වෙන්නේ කීයකින්ද? තොග කියලා වක්කම් වැඩි වෙනවා. ඒ වගේම තොග කියලා වක්කම් වැඩි වෙනවා. ණයට ගත්තු නිසා ණය කිමි කියන වගකීමක් වැඩි වෙනවා. ණය කිමි කියන වගකීමක් වැඩි වෙනවා. එතකොට තොගය නම් වැඩි වෙන්නේ වක්කමක් නිසා හර පැත්තේ. තොගය නම් වැඩි වෙන්නේ වක්කමක් නිසා හර පැත්තේ. තොගය වක්කමක් නිසා වැඩි වෙන්නේ හර පැත්තේ. හොඳේ? හර පැත්තේ. එතකොට ණය කිමි කියන එක වැඩි වෙන්නේ එහෙනම් මූ හරයි නම් මූ කොහොමද බැරයිනේ? මූ හරයි නම් මූ බැරයිනේ කොහොමද? එහෙනම් ණය කිමි වැඩි වෙන්නේ බැර පැත්තේ. බැර පැත්තේ. එහෙනම් තොගයක් ණයට ගත්තම අපේ ව්‍යාපාරයේ තොග වැඩි වෙනවා. එහෙනම් වත්කම් වැඩි වෙනවා. වත්කම් වැඩි වෙන්නේ හරියට. ණයට ගත්තු නිසා වගකීමක් වැඩි වෙනවා ණය කිමි කියලා. ඒක වැඩි වෙන්නේ වගකීම් ගිණුමේ බැල. හරිද? එහෙනම් එන්න වගකීම් කියන එක වැඩි වෙන්නේ නම් මොන පැත්තෙන්ද? බැර පැත්තෙන්. වගකීම් වැඩි වෙන්නේ බැර පැත්තෙන්. අඩු වෙන්නේ හර පැත්තෙන්. හරි. ඊළඟ अंक 3 රුපියල් 5000ක ආදායම් ලැබුණා. අන්න රුපියල් 5000ක ආදායම් ලැබුණා. රුපියල් 5000ක ආදායම් ලැබුණා. 5000ක ආදායම් ලැබුණා නම් ලැබුණේ මුදලින් කියලා හිතන්න. 5000ක ආදායම් ලැබුණා නම් ලැබුණේ මුදලින්. මුදලින් ආදායම් ලැබුණා නම් මුදල් වැඩි වේ. මුදල්
වැඩි වේ. මන්දාට මුදල් ආදායම් ලැබුණා. එහෙනම් මුදල් වැඩි වේ. ලැබුණේ ආදායම්. එහෙනම් ආදායමුත් වැඩි වේ. නේද? ආදායමුත් වැඩි වේ. නේද? ආදායමක් වැඩි වේ. හරි. මුදල් කියන්නේ වත්කමක් නිසා වත්කම් වැඩි වෙන්නේ හැම වෙලාවකම හර පැත්තේ. වත්කම් වැඩි වෙන්නේ හැම වෙලාවකම හර පැත්තේ. එහෙනම් මුදල් වැඩි වීම හර. මුදල් වැඩි වීම හර. මුදල් වැඩි වීම හර. එතකොට ආදායම් මුදලින් ලැබුණා නම් මුදල් වැඩි වේ. ආදායම් මුදලින් ලැබුණා නම් මුදල් වැඩි වේ. මුදල් වැඩි වේ නම් මුදල් කියන්නේ මොකද්ද? වත්කම. වත්කමක් නිසා වත්කම් වැඩි වෙන්නේ හරේ. වත්කම් වැඩි වෙන්නේ හරේ. නේද? වත්කම් වැඩි වෙන්නේ හරේ. වත්කම් වැඩි වෙන්නේ හරේ. වත්කම් වැඩි වෙන්නේ හරි. වත්කම් වැඩි වෙන්නේ හරි. වත්කම් හරෙන් වැඩි වෙනම් අනිත් එක බැරයි. මෙයා හරනම් අනික බැරයි. එහෙනම් ආදායම් වැඩි වෙන්නේ බැර පැත්තෙන් කියන තර්කය ගන්න පුළුවන්. දැක්කද? වත්කම් වැඩි වෙන්නේ හරෙන් නම් ආදායම් වැඩි වෙන්නේ බැරෙන් කියන තර්කය ගන්න පුළුවන්. දැක්කද? එහෙනම් ආදායම් වැඩි වෙන්නේ බැරි. මෙයා අඩු වෙන්නේ එහෙනම් හරි. එකම තර්කයයි මට ඕනේ. වත්කම වැඩි වෙන්නේ හරෙන් නම් ආදායම වැඩි වෙන්නේ බැරි. මූ හරනම් මූ බැරයි. එතකොට ඔයාගේ ඔළුවේ මතක තියෙන්න ඕනේ මෙන්න මෙච්චරයි මට. වත්කම වැඩි වෙන පැත්ත, වගකීම් වැඩි වෙන පැත්ත, හිමිකම් වැඩි වෙන පැත්ත, ආදායම් වැඩි වෙන පැත්ත සහ දැන් එක රුපියල් 1000ක වියදම් ගෙවුවා. 1000ක වියදම් ගෙවුවා මොකක්ද වෙන්නේ? 1000ක වියදම් ගෙවුවම 1000ක වියදම් ගෙවුවා මුදල් වියදම් ගෙවනකොට මුදල් අඩු වෙනවනේ. අපි පර්ස් එකනේ ගෙවන්නේ. ඒක මුදල් අඩු වෙනවා. මුදල් අඩු වෙනවා. මුදල් අඩු වෙනවා. ඒතර මුදල් අඩු වෙනවා. සා වියදම වැඩි වෙනවා. මුදල් අඩු වෙනවා වියදම වැඩි වෙනවා. මුදල් අඩු වෙනවා මොකද මුදලින් ගෙවන නිසා වියදම් ගෙවනකොට වියදම් වැඩි වෙනවා. 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 මුදල් කියන්නේ මොන ගිණුමක්ද? වත්කම්. මුදල් කියන්නේ වත්කම් ගිණුමක්. මුදල් කියන්නේ වත්කම් ගිණුමක් නම් වත්කම් වැඩි වෙන්නේ අර පැත්තෙන් අඩු වෙන්නේ බැර පැත්තෙන්. එහෙනම් මෙතනට බැර අන්න මුදල් අඩු වෙනවා නම් වත්කම් අඩු වෙනවා නම් බැරයි. එහෙනම් වියදම් වලට හර. එහෙනම්
වියදම වැඩි වෙන්නේ හර පැත්තෙන් අඩු වෙන්නේ බැල පැත්තෙන් කියන තර්කය ගන්න පුළුවන්. හරිද? හරි. එහෙනම් ඔන්න ගිණුම් වර්ග පහ මේ පහේ බලපෑම මත කොහොමද මේක සිදුවන්නේ? අපි තර්කත් එක්ක තමයි බිහි කරගත්තේ. ව්‍යාපාරයේ රුපියල් 1000ක වියදමක් ගෙවුවා. ව්‍යාපාරයේ රුපියල් 1000ක වියදමක් ගෙවුවා. මුදල් අඩුවේ වියදම් වැඩි වෙයි. මුදල් අඩු වෙන්නේ බැල පැත්තෙන් වියදම් වැඩි වෙන්නේ අර පැත්තෙන්. දැන් එතකොට මම ඔයාලට කිව්වා ඕක නම් වෙන්නේ මෙන්න මේ වගේ ගිණුමක මේ අර පැත්තෙන් සහ මෙන්න මේ බැල පැත්තෙන් කියලා මම ඔයාලට කිව්වා. එතකොට අපිට මේක නම් කරන්න පුළුවන් ගිණුම කියලා. එතකොට 2016ට 14ට 15ට කලින් භාවිතා වුණේ මෙන්න මේ විදිහට කී ගිණුමක්. ඔයාලට පේනවා ඉංග්‍රීසි ඕඩියේ කී ගිණුමක්. අපි මේකට කියනවා TRP කියලා. හැබැයි ඉන් පස්සේ සියලුම සාමාන්‍ය පෙළ විභාගවලදී ව්‍යාපාර අධ්‍යයනය හා ගෙනුම් කරන විෂය තුල මෙන්න මේක කරන්න එපා. මේක උඹලා එක්සෑම් එකේදී අඳින්න එපා කියලා හතිරියක් ලකුණු දෙන්නේ නැහැ. උඹලා මේක ගහන්න එපා කියලා කිව්වා. එයාලා කිව්වා උඹලාට අයිතිය තියනවා මෙන්න මේ ගෙනුම මෙන්න මේ විදිහට නාපා විදිහට. ඒ කියන්නේ දිනය නම් දිනය කියන්න ඕන. ඊට පස්සේ විස්තරය කියන්න ඕන. දිනය විස්තරය සංගල පිටුවක් කියපා. වටිනාකම කිය. වටිනාකම කිය. ඊට පස්සේ කිව්වා මෙතනින් මේ කොටස අර කියලා මෙන්න මේ කොටස නැවත කියනවා ඒ වගේ. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. හරි. අපි නම් කරමු දිනය විස්තරය
සංගල පිටුව වටිනාකම 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 දිනය දිනය විස්තරය සංගල පිටුව සංගල පිටුව වටිනාකම සංගල පිටුව වටිනාකම එතකොට මේකේ ඒ කියන්නේ දෙයනේ මෙන්න මේ තීගිනුම තමයි තීගිනුමේ මේ පැත්තේ වාර්තා කරන ටිකට අදාළ නම් ටික ලියලා මෙතන වැඩි වෙනසක තියෙන්නේ අන්න ඒක හරිද වෙන දෙයක් නෑ උතන උතන තියෙන්නේ ඒක උතන තියෙන්නේ මෙන්න මේ තීගිනුම තියෙනවනේ මේ තීගිනුමෙන් හර පැත්තේ වාර්තා වෙන ටික තමයි මේකේ මේ පැත්තේ වාර්තා වෙන්නේ හැබැයි වෙනස ඒකේ උඩ නම් ටික ලියලා උඩ නම් ටික ලියලා වෙන් කරලා එච්චරයි බැල පැත්තේ ඒකම තමයි හැබැයි අර නම් ටික ලියලා වෙනසකට තියෙන්නේ එච්චරයි හරිද වෙනසකට තියෙන්නේ එච්චරයි එහෙනම් ඔයා ගෙනුම් ගන්නකොට හැම තිස්සෙම මේ පැත්ත හර සාමාන්‍ය පරිදි මේ පැත්ත බැල මේ පැත්ත අර සාමාන්‍ය පරිදි මේ පැත්ත බැල මේ පැත්ත අර මේ පැත්ත බැල මේ පැත්ත අර මේ පැත්ත බැල එහෙනම් ඔයාට හදිස්සියවත් ඉදිරි ගණන් වල ඉදිරි ගණනය කිරීම වලදී බැරි වෙලාවත් ගිණුමක් ගහන්න ඕනි වුණොත් වැරදිලාවත් මේක ගහන්න එපා තීගිණුම ගහන්න එපා ඒක වැරදි ඔයා ගහන්න ඕන පෙර වැඩවල ගැහුවත් මේක අනිවාර්යෙන් මෙන්න මේකයි ගහන්න ඕන හරි මේකයි ගහන්න ඕන නැත්තම් වැරදි හරිද නැත්තම් වැරදි එහෙනම් ඔයා ගිණුමක නිවැරදි ආකෘතිය කියලා මේකක් දාගන්න ගිණුමක නිවැරදි ආකෘතිය මේක ගිණුම කියලා නම් කරනවම මම ගිණුම කියලා නම් කරනවා මේකක් දාගන්න ගිණුමක නිවැරදි ආකෘතිය ඊට පස්සේ ඊට එහා පැත්තේ මෙන්න මේ T ගිණුම ගහලා රතු ඉරකින් කපලා කියන්න මෙය විභාගයේදී කරන්න එපා මේක කරන්න එපා හොඳේ දෙකක් දාගන්න එතකොට දැන් අපේ මේ පාඩම ඇතුලේ ද්විත්ව ස්ථානක් කියන්නේ මොකක්ද ද්විත්ව ස්ථානක් හර බැලයි මොන වගේ ගිණුම්ද හරවන්නේ මොන වගේ ගිණුම්ද බැලවන්නේ කියන එකක් දැන් ඉගෙන ගත්තා හරි මොන වගේ ගිණුම්ද හරවන්නේ මොන වගේ ගිණුම්ද බැලවන්නේ කියන එක ඉගෙන ගත්තා හරි ඊළඟට අපිට තියෙනවා පොඩි අපේ විෂය දැනුම ඉවරයි දැන් තියෙන අපිට ක්‍රියාකාරකම් ටිකක් කරන්න හරි ක්‍රියාකාරකම් අංක 1 බලන්න ද්විත්ව ස්ථාන මූල ධර්මයට අනුව පහත දක්වා ඇති එක් ගිණුම් වල අගයන්හි වැඩිවීම හෝ අඩුවීම වාර්තා කරනු ලබන්නේ හර පැත්තේද බැර පැත්තේද යන්න දක්වන්න. හරිද? ඔයා චුට්ටක් දැන් ඕකේ තියෙන්නේ මේ අණු අංකය ගිණුමේ නම
වැඩිවීම අඩුවීම කියලානේ. ඔයා මෙහෙම කරන්න. මේ මෙතනින් දැන් ඔයාව පොතේ ගහන්න ඕනි හොඳේ. මේක නෙමෙයි පොතේ. ඔයාගේ ලියන පොතේ. මේක ගහලා මේ ගිණුමේ නම කියලා තව මෙතනින් තීරුවක් ගන්න. තව තීරුවක් ගන්න. තව තීරුවක් ගන්න. ඒක නම් කරන්න ගිණුමේ ගිණුම් වර්ගය. ගිණුම් වර්ගය. ටක් ගාලා ගහගන්න. ටක් ගාලා එක ගහගන්න. ක්‍රියාකාරකම් අංක 1 කියලා ගහගන්න. ක්‍රියාකාරකම් අංක 1 ගොඩනැගිලි ගිණුම වත්කම් ගිණුමක් වැඩිවීම හරයි අඩුවීම බැරයි බැංකු ණය වගකීම් ගිණුමක් වැඩිවීම බැරයි අඩුවීම හරයි විකණුම් ආදායම් ගිණුමක් වැඩිවීම බැර අඩුවීම හර විදුලි ගාස්තු වියදම් ගිණුමක් වැඩිවීම හර අඩුවීම බැර ලැබු පොලි ආදායම් ගිණුම වැඩිවීම බැර අඩුවීම හර මෝටර් රථ වත්කම් ගිණුම වැඩිවීම හර අඩුවීම බැර ගැනුම් වියදම් ගිණුම වැඩිවීම හර අඩුවීම බැර ගැනිලි ප්‍රාර්ථනය හිමිකම් ගිණුම වැඩිවීම බැර අඩුවීම හර ගැනිලි හිමිකම් ගිණුම වැඩිවීම හර අඩුවීම බැර ණයගැති ගිණුම වත්කම් ගිණුම වැඩිවීම හර අඩුවීම බැර එච්චරයි 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 හරි බලන්න දැන් ඔයාගේ එක හරිද හරිද ඔය දෙන්නගෙම තුන් දෙනාගේම හතර දෙනාගේම ඊය දෙනාගේ හරිද ක්‍රියාකාරකම් අංක 2 ක්‍රියාකාරකම් අංක 2 කියන්නේ මොකද්ද පහත දක්වා ඇත්තේ ව්‍යාපාරයක මාර්තු මාසය තුල සිදු වූ ගනුදෙනුය එම එක් එක් ගනුදෙනුව සඳහා දිත්ත සටහන ලියා දක්වන්න කියලා අපිට කියනවා අන්න දැන් බලන්න මම පොඩි දවවක් දෙන්න මම කියලා දුන්නු නිසා පළවෙනි එකේදී 1 ඔයා ඔකේ දිත්ත සටහන විතරයි ලියන්න ඕන අංක 1 දැම්මා ක්‍රියාකාරකම් අංක 2 අණු අංක 1 අයිතිකරු ලක්ෂ 2ක ප්‍රාග්ධනයක් දැම්මා අයිතිකරු ප්‍රාග්ධනය දැම්මම මුදල් මොකද වෙන්නේ වැඩි වෙනවා ඒක නිසා මුදල් හර ප්‍රාග්ධනය බැර මුදල් හර ලක්ෂ 2යි ප්‍රාග්ධනය බැර ලක්ෂ 2යි අන්න ඒ විදිහට ඔයා සෑම සටහනක්ම හරවේ මේක බැරවේ මේක අගයන් එක්ක ලියන්න ඕන හරිද හරි බලන්න පළවෙනි එක අයිතිකරු රුපියල් ලක්ෂ 2ක් ප්‍රාග්ධනය යෙදවීම ඒකෙදි මුදල් හරවේ ප්‍රාග්ධනය බැරවේ මුදල් හරවේ ඒකට යටින් ප්‍රාග්ධනය බැරවේ ලක්ෂ 2යි අංක 2 රුපියල් 50000ක භාණ්ඩ තොග අත්පිට මුදලට ගැනීම භාණ්ඩ තොගයක් ගත්තොත් තොගය වැඩි වේ තොග හර මුදල් අඩු වේ එහෙනම් මුදල් බැර තොගය හරයි මුදල් බැරයි 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 ඊළඟ තොග හර 50000යි මුදල් බැර 50000යි 3 රුපියල් 10000ක් ව්‍යාපාරයේ මාසික කුලිය ගෙවීම මාසික කුලිය ගෙව්වා නම් මුදල් අඩු වේ මුදල් බැර 10000යි ගෙව්වේ වියදමක් නිසා
වියදම් හර වියදම් හර වියදම් හර 10000යි වියදම් හර 10000යි කුලී වියදම හර 10000යි මුදල් බැර 10000යි කුලී වියදම හර 10000යි මුදල් බැර 10000යි ඊළඟ රුපියල් 70000ක භාණ්ඩ අත්පිට මුදලට විකිණීම 70000ක භාණ්ඩ අත්පිට මුදලට වික්කා නිසා විකුණුම් වැඩි වෙනවා විකුණුම් කියන්නේ ආදායම් එහෙනම් ආදායම් වැඩිවීම බැර නේද ඒ වගේම මුදල් හම්බ වෙනවා මුදල් හම්බ වෙනකොට මුදල් තොගය වැඩි වෙනවා මුදල් තොගය වැඩිවීම හර නේද එහෙනම් මුදල් පොත හර 70000යි 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 විකුණුම් බැර 70000යි විකුණුම් බැර 70000යි ඊළඟ රුපියල් 80000ක භාණ්ඩ ණයට ගැනීම 80000ක භාණ්ඩ ණයට ගත්තොත් අපේ තොගය වැඩි වෙයි තොග හර නැත්නම් ගැනුම් හර 80000යි 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 ගත්තේ ණයට නිසා ණය හිමි වැඩි වේ ණය හිමි වැඩි වෙන්නේ බැර පැත්තේ එහෙනම් ගැනුම් හර 80000යි ණය හිමි බැර 80000යි ඊළඟ එක රුපියල් 10000ක අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට ගත්තා මුදලින්නේ ගත්තේ මුදල් පොත බැර ඇයි මුදල් අඩු වෙනවනේ මුදල් පොත බැර මුදල් අඩු වෙන නිසා මුදල් පොත බැර ගැන්ලි ගිණුම හර මුදල් පොත බැර ගැන්ලි ගිණුම හර මුදල් පොත බැර ගැන්ලි ගිණුම හර ඊළඟ රුපියල් 20000ක මාසික වැටුප් ගෙවීම ගෙව්වා මාසික වැටුප් ගෙව්වා ගෙව්වේ මුදලින් එහෙනම් මුදල් අඩුවේ මුදල් බැරයි වැටුප් සහ වේතන හරයි 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 ඊළඟ රුපියල් ලක්ෂ 2ක බැංකු ණයක් ලබා ගැනීම රුපියල් ලක්ෂ 2ක බැංකු ණයක් ලබා ගැනීම ලක්ෂ 2ක බැංකු ණයක් ගත්තොත් මගේ මුදල් වැඩි වෙනවා බැංකු ණයක් ගත්තා කියලා වැඩි වෙනවා එහෙනම් මුදල් හරයි ලක්ෂ 2ක් 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 බැංකු ණය බැර වෙනවා වගකීමක් නිසා ලක්ෂ 2ක් බැංකු ණය බැර වෙනවා වගකීමක් නිසා ලක්ෂ 2ක් ඊළඟ 9 ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීම ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළාම මුදලින් තමයි ආරම්භ කරන්නේ එහෙනම් මුදල් අඩුවේ මුදල් බැර 10000යි ස්ථාවර තැන්පතුව හර 10000යි මුදල් බැර 10000යි ස්ථාවර තැන්පතුව හර 10000යි
මුදල් බැල 10000යි ස්ථාවර තැන්පතු ආහාර 10000යි 60000ක භාණ්ඩ ණයට විකිණීම අන්න වික්කේ ණයට වික්කත් කොහොම වික්කත් විකුණුම් වැඩි වෙයි විකුණුම් බැර 60000යි විකුණුම් බැර 60000යි විකුණුම් බැර 60000යි ණය ගැති හර ණයට වික්ක නිසා 60000 ණය ගැතින් හරයි විකුණුම් බැරයි ණය ගැතින් හරයි විකුණුම් බැරයි ණය ගැතින් හර විකුණුම් බැර හරිද එච්චරයි එනම් ක්‍රියාකාරකම් අංක 3යි 4යි ගෙදර වැඩ ලෙස කරන්න සහ